You are watching Educational Broadcasting Channel. අයිබෝවන් ඔන්න මම අදත් සුපුරුදු පරිදි අපේ ජ්‍යාමිතියේ පාඩම් මාලාවේ තවත් පාඩමක් කරගෙන ඔබට ආවා අපේ සුපුරුදු EBC රූපවාහිනී සේවයත් සමග. ඉතින් දුවේ පුතේ අපි මේ වෙනකොට ජ්‍යාමිතිය පාඩම් මාලාවේ යම්තා දුරකට ඇවිල්ලා තියෙනවා. අපිට බොහෝ දුර යන්න තියෙනවා. අපි යම්තා දුරකට මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ආපු ගමන දිහා බැලුවොත් එහෙම අපිට ඔබගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉතින් විවිධ ඉල්ලීම් තියෙනවා. ඒ සියල්ලත් එක්කලා ඔබට වඩාත් උචිත ඔබට වඩාත් ගැළපෙන ආකාරයට අපි අපේ පාඩම් මාලාව සකස් කරගෙන යනවා. මේ සියල්ල කරන්න ඔබ වෙනුවෙන් ඔබගේ අධ්‍යාපනය විශේෂයෙන් ඔබගේ ජ්‍යාමිතික දැනුම දියුණු කරන්න. ඒත් එක්කම ඔබව ගණිතයේ විෂය ඔබේ අවසාන ඉලක්කය වෙන්නේ සාමාන්‍ය පරිභාගයේ ඒ සාමාර්ථයක් අන්නේ තැනට ඔබ රැගෙන යන්න තමයි අපි මේ උත්සාහය දරන්නේ. ඉතින් දුවේ පුතේ අපි නැවතත් ජ්‍යාමිතිය පාඩමට එමුනම් අවතීර්ණ වෙමු තවත් කොටසකින්. ඉතින් අපි අවසාන සාකච්ඡා කරා සරල කෝණ නැත්නම් ලක්ෂයක් කොට කෝණ. අපි තාම ඉන්නේ කෝණ කියන පාඩමේ. අපි ජ්‍යාමිතික සංකල්පයන් ගැන කතා කරනවා. ලක්ෂයෙන් පටන් අරගෙන ලක්ෂීය සරල රේඛාව ඊළඟට සරල රේඛාව වලින් සෑදිච්ච කෝණ. අපි තාමත් මේ කෝණ පාඩම තුළ තමයි ඉන්නේ. කෝණ පාඩමේ අපිට තව පියවර කිහිපයක් ඉදිරියට යන්නට තිබෙනවා. ඉතින් ඒ යන ගමන තුළ අපිට හමු වෙන තවත් දෙයක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ තමයි බද්ධ කෝණ. බද්ධ කෝණ. ඔබට බොහොම පුරුදු වචනයක් තමයි බද්ධ කෝණ කියලා කියන්නේ. හැබැයි මේ බද්ධ කෝණ වල බද්ධ කෝණයක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීමේ යම් ගැටලු තියෙන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි අද දවසේ වැඩි අවධානයක් යොමු කරමු බද්ධ කෝණයක් හඳුනා ගන්න. බද්ධ කෝණ කියන්නේ මොනවද? මේ බද්ධ කෝණ හඳුනා ගන්න බද්ධ කෝණ වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? මෙතන මම සඳහන් කරලා තියෙන්නේ බද්ධ කෝණ කියලා. අපිට බද්ධ කෝණය කියලා කියන්න බෑ. බද්ධ කෝණ කියලා කියනවා මිසක් අපිට බද්ධ කෝණය කියලා කියන්න බෑ. මොකද බද්ධ කිව්වහම අනිවාර්යයෙන් මෙතන අදුම තරමින් කෝණ යුගලක්වත් තියෙනවා. කෝණ දෙකක්වත් තියෙනවා. අසල බද්ධ කියන්නේ මොකද්ද? බද්ධ කිව්වහම මෙතන අනිවාර්යයෙන්ම පොදු දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය වගාවන් වලදී බද්ධ පැල කියලා කියන්නේ. බද්ධ පළතුරු බද්ධ පැල විකිරීමට කියලා එහෙම දාලා තියෙන නේද? බද්ධ. මේ බද්ධ කියන එකෙන් අදහස් කරන්නේ තවත් දෙයක් සමග එකතු වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. අපි බද්ධ පැලයක් ගත්තොත් එහෙම බද්ධය කිව්වොත් එහෙම ඒක සම්බන්ධ වෙනවා. පොදු දෙයක් තියෙනවා. බද්ධ පැල ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම කිසියම් එක ශාකයකට තව කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. මූල පොදුයි. මූල පද්ධතිය පොදුයි. පොදු මූල පද්ධතිය තුළ අට ගන්නවා පැල කිහිපයක්. එතකොට බද්ධ පැල වෙන්න නම් පොදු මුලක් තියෙන්න මුල පොදු වෙන්න ඕනේ. ඒ වගේම සමහර ලාවට පොදු අත්තක් වෙන්න පුළුවන්. පොදු මුලක් තියෙනවා එකම අත්තේ බද්ධ පැල කිහිපයක් තියෙන්නත් පුළුවන්. බද්ධ කියන්නේ අන්න ඒකයි. බද්ධ කියන්නේ අනිවාර්යයෙන්ම තවත් දෙයක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. බද්ධ කියන්නේ ඒකයි. බද්ධ වෙලා තියෙනවා කියන එක. එතකොට කෝණ බද්ධ වෙන්නේ කොහොමද? බද්ධ කෝණ කියලා කිව්වහම මම එතන පෙන්නන්නම් මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙන්න මේ කෝණ යුගල. අපට පැහැදිලිව ගමු මෙන්න මේ ආකාරයට. ABCD. මෙතන කෝණ දෙකක් තියෙනවා. ABD කෝණය සහ CBD කෝණය. ABD නැත්නම් DBC. ABD කෝණය සහ DBC කෝණය නැත්නම් CBD කෝණය. එතකොට
මෙන්න මේ කෝණ දෙක බද්ධ කෝණ දෙක. මේ කෝණ දෙක පුතේ බද්ධ කෝණ යුගලයක්. බද්ධ කෝණ දෙකක්. මේක බද්ධයි නම් අපි බලමු ඇයි මේක බද්ධයි කියලා කියන්නේ. මම තව කෝණ දෙකක් අදින්නම් මෙතන. මෙහෙම කෝණයක් තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම කෝණයක් තියෙනවා. දැන් මේ කෝණ දෙක බද්ධ නැහැ. මේ කෝණ දෙක බද්ධයි. දැන් මේ කෝණ දෙක දිහා බලලා මේ කෝණ දෙක දිහා බලන්න. ඒ බැලුවහම අපිට මේකේ වෙනසක් තියෙනවා. මේ කෝණ වලට වඩා මේ කෝණ දෙකට වඩා මේ කෝණ දෙකේ වෙනසක් තියෙනවා. පොදු අවයව තියෙනවා. හොඳට බලුවොත් අපිට පේනවා මෙන්න මේ කෝණයේ මෙන්න මෙතන ගත්තොත් එහෙම ABD කෝණය ගත්තොත් එහෙම ABD කෝණය අනිත් එක තමයි DBC කෝණය. මේ කෝණ දෙක මේක එතකොට මේ ශීර්ෂය පොදුයි. ABD කෝණයේ ශීර්ෂයම තමයි DBC කෝණයක් තියෙන්නේ. ඒ කියන්නේ ශීර්ෂය පොදුයි. පොදු ශීර්ෂයක් තියෙනවා. ශීර්ෂය පොදුයි. ඒක තමයි පළවෙනි ලක්ෂණය. කෝණ දෙකක් බද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම ශීර්ෂ පොදු වෙන්න ඕන. ඒ කෝණ දෙකට අදාළ කෝණ දෙකක් නෙවෙයි තුනක් හතරක් වෙන්න පුළුවන්. ඒ කෝණ වලට අදාළ ශීර්ෂය පොදු වෙන්නට ඕනේ. පොදු ශීර්ෂයක් තිබෙන්නට ඕනේ. බද්ධ කෝණ යුගලයක් ලැබෙන්න. තව බලන්න. ආයෙ බැලුවහම පේනවා මේ මෙන්න මේ පාදය BD කියන පාදය ABD කෝණෙත් තියෙනවා. ආයෙ BD කියන පාදය DBC කියන කෝණෙත් තියෙනවා. එහෙමනම් අපි සාමාන්‍ය කෝණයක අපි කියන්නේ බාහුව කියලානේ. නේද? කෝණයේ තියෙන කෝණේ අඩංගු වෙන පාද දෙකට අපි කියනවා අපි කලින් ඉගෙන ගත්තා බාහුව කියලා. එතකොට මේ කෝණ දෙකට මෙතන බලන්න මේ කෝණ දෙකට තියෙනවනේ බාහුව 4ක්. නේද? මෙතන මේ කෝණ දෙකට තියෙන බාහුව 3යි. එහෙමනම් එක බාහුවක් කෝණ දෙකටම පොදු වෙලා තියෙනවා. මොකද්ද? මේ BD කියන බාහුව මේ කෝණ දෙකටම අයිති වෙනවා. මේ කෝණ දෙකටම පොදු වෙලා තියෙනවා. අන්න එතනින් අපිට අර්ථ දක්වන්න පුළුවන් බද්ධ කෝණ කියන එක කොහොමද? පොදු ශීර්ෂයක් සහ පොදු බාහුවක් සහිත කෝණ බද්ධ කෝණ වෙයි. ආයෙකින් බලන්න. පොදු ශීර්ෂයක් සහ පොදු බාහුවක් අඩංගු කෝණ බද්ධ කෝණ ලෙස හැඳින්වෙයි. අපිට ආන් එහෙම අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. හැබැයි ඒ අර්ථ දැක්වීම තවත් කොන්දේසියක් තියෙනවා. තවත් කොන්දේසියක් තියෙනවා. බලමු මොකද කොන්දේසිය කියලා. නැවත අදින්න මෙන්න මේ වගේ මේ තියෙන බද්ධ කෝණ යුගලයක්. මේ තියෙන බද්ධ කෝණ යුගලයක් මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණය සහ මේ කෝණය ඒ කියන්නේ PQR කෝණය සහ RQS කෝණය බද්ධ කෝණ වෙනවද? මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය බද්ධ කෝණ වෙනවද? බලමු අපි කියන ලක්ෂණ තියෙනවද කියලා. ශීර්ෂය පොදුයි PQR ට ඊළඟට RQS නැත්නම් SQR ට පොදුයි මෙන්න මේ Q ශීර්ෂය. ඊළඟට බලන්න පොදු බාහුවක් තියෙනවද කියලා. PQR ටත් RQS ටත් RQ කියන මෙන්න මේ බාහුව පොදුයි. එහෙනම් පැහැදිලි අපිට මේ කෝණයයි මේ කෝණයයි බද්ධ කෝණ යුගලයක් විදියට අරගන්න පුළුවන්. ඊළඟට බලන්න මෙන්න මේ කෝණය සහ මේ කෝණය. ඒ කියන්නේ PQR කෝණය සහ SQT කියන කෝණය. මෙන්න මේ කෝණය මම පොඩ්ඩක් මේ වගේ පෙන්නන්නම්.
මෙන්න මේ අපිට කරලා තියෙන කෝණ දෙක. මේ කෝණයයි මේ කෝණයයි. මේ කෝණ දෙක බද්ධ කෝණ වෙනවද? මොකද කියන්නේ? මේ දෙක බද්ධ කෝණ වෙයිද? නැද්ද? බද්ධ කෝණ නම් අපි අනිවාර්යයෙන්ම පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ කියලා කිව්වනේ. දැන් PQR තයි SQT තයි පොදු ශීර්ෂයක් තියෙනවා. මෙන්න මේ ශීර්ෂය පොදුයි. අනිත් අවශ්‍යතාවය තමයි පොදු බාහුවක් තියෙනවා. මේකේ තියෙන බාහුව දෙක තමයි එකක් PQ අනික QR. මේකේ තියෙන බාහුව දෙක එකක් QS අනිත් එක QT. PQT එකම රේඛාවක් වුණාට නමුත් මේක රේඛා දෙකක්. PQ QT. පොදු බාහුවක් නෑ නේද? එහෙනම් අපිට මේ කෝණ දෙක බද්ධ කෝණ යුගල් දෙකක් විදිහට සලකන්න බෑ. මම තව එකකට එන්නම්. මෙන්න මේ වගේ කෝණයක් අඳගත්තොත් ABCD. ඉතින් මෙතන සලකනවා මෙන්න මේ වගේ කෝණයක්. තවත් එකක් ගමු. E කියලා. මෙතන අපි D කියලා මෙතන A කියලා ගමු. දැන් බලන්න. මෙතන අපිට වෙනමු හොයමු බලන්න බද්ධ කෝණ මොනවද තියෙන්නේ කියලා. මේ කෝණයයි බද්ධ කෝණ වෙනවා. ඊළඟට මෙන්න මේ කෝණයයි බද්ධ කෝණ වෙනවා. මේ කෝණයයි බද්ධ කෝණ දෙකක්. ඒ වගේම මෙන්න මේ කෝණයයි කියන්නේ බද්ධ කෝණ දෙකක්. ඊළඟට මම ගන්න මෙන්න මේ කෝණය. ABC කෝණය සහ ABC කෝණය සහ ABE කෝණය. ABC ABE. මෙන්න මේ කෝණය ABE කෝණය. මෙන්න මේ කෝණය ADE කෝණය. මෙන්න මේ කෝණය ABC කෝණය සහ ADE කෝණය. මේ කෝණ දෙක. මේ කෝණ දෙක බද්ධ කෝණ වෙනවද? මේ කෝණය සහ මේ කෝණය බද්ධ කෝණ වෙනවද? පොදු ශීර්ෂයක් තියෙනවා නමුත් පොදු බාහුවක් නැහැ. එහෙමනම් එතනත් බද්ධ කෝණයක් හැදෙන්නේ නැහැ. බද්ධ කෝණ හැදෙන්න නම් මොකද වෙන්න ඕනේ? එහෙනම් පොතේ අනිවාර්යයෙන්ම පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. ඒ වගේම පොදු බාහුවක් තිබෙන්නට ඕනේ. එහෙම නම් අපි කියනවා බද්ධ කෝණ කියලා. බද්ධ කෝණ. පැහැදිලිද? ඊළඟට මේ බද්ධ කෝණ වල අගය ගත්තොත් එහෙම. බද්ධ කෝණ වල අගය ගත්තොත් එහෙම අගය කියලා කියන්නේ විශාලත්වය. විශාලත්වය එකතු. කෝණ දෙකේ විශාලත්වය එකතු කරලා ගත්තාම විවිධ අගයන් එන්න පුළුවන්. අංශක 30 කෝණයක් සහ අංශක 40 කෝණයක් ආවොත් ඒ දෙක එකතු කරාම අංශක 70යි. කෝණ දෙක එකතු. අංශක 50 කෝණයක් සහ අංශක 40 කෝණයක් ආවම ඒක එකතු අංශක 90යි. ඊළඟට අංශක 100 කෝණයක් සහ 80 කෝණයක් ආවොත් එහෙම එකතු 180යි. විවිධ අගයන් එන්න පුළුවන්. නමුත් එතනදී අපි අරගන්නවා පුතේ විශේෂ අගයන් දෙකක්. ඒ තමයි අංශක 90 සහ අංශක 180. බද්ධ කෝණ දෙකක එකතුව 90 වුණොත් එහෙම අංශක 90 වුණොත් එහෙම අපි ඒකට කියනවා අනුපූරක බද්ධ කෝණ කියලා. ඒ වගේම තමයි බද්ධ කෝණ දෙකක ඓක්‍ය නැත්නම් එකතුව අංශක 180ක් වුණොත් අපි ඒකට කියනවා පරිපූරක බද්ධ කෝණ කියලා. නැත්නම් පරිපූරකයි කියලා. මෙන්න මෙහෙම. අනුපූරක බද්ධ කෝණ. අනුපූරක බද්ධ කෝණයක් වෙන නම් අනිවාර්යයෙන්ම කෝණ දෙකේ එකතුව බද්ධ කෝණ දෙකේ එකතුව අංශක 90ක් විය යුතුමයි. ABCD. දැන් මෙතන තියෙනවා ABC කෝණය තියෙනවා ඊළඟට CBD කෝණය තියෙනවා. මේ කෝණ දෙක පේනවා බලමට. මෙතන තියෙන අංශක 90 කෝණයක්. එහෙමනම් මේකේ එකතුව
කියන්නේ මෙන්න මේ කෝණේ එකතුව අංශක 90යි. එහෙමනම් මෙන්න මේ වගේ කොන වලට කියනවා අනුපූරක බද්ධ කොන කියලා. කෙටියෙන් කියන අනුපූරකය කියලා. සමහරලාට ඔබට ගැටලු වෙනවා කෝණයක් දීලා මේක අනුපූරකය සොයන්න. උදාහරණයක් ගත්තොත් එහෙම අංශක 60 අනුපූරකය. ඔතන පොතේ අනුපූරකය කියලා කෙටි කරන්නේ අනුපූරක බද්ධ කෝණය කියන එක. අනුපූරකය කියලා කෙටියෙන් දක්වන්නේ අනුපූරක බද්ධ කෝණය කියන එක. එතකොට අංශක 60 අනුපූරකය කියලා කියන්නේ මේක අංශක 90 වෙන්න අවශ්‍ය වෙන ඊගාව අගය. කීයද? අපි කොහොමද හොයාගන්නේ? 90 න් 60 අඩු කරනවා. ඒ කියන්නේ අංශක 90 න් අංශක 60ක් අඩු කරනවා. කීයද? අංශක 30යි. එහෙනම් 90 අනුපූරකය කියලා කියන්නේ අංශක 90 අනුපූරකය කියලා කියන්නේ අංශක 60 අනුපූරකය කියලා කියන්නේ අංශක 30යි. අපි ගත්තොත් මේ 50 අනුපූරකය. ඒ විදිහට. අංශක 50 අනුපූරකය කියලා කියන්නේ එහෙනම් මොකද කීයද දෙන්නේ? 90 50ක් අඩු කරනවා. 90 අඩු කිරීම අංශක 50. ඒ කියන්නේ අංශක 40යි. ඔය වගේ අපෙන් අහුවොත් මේ අංශක 80 අනුපූරකය කීයද කියලා? 90 80ක් අඩු කරනවා අංශක 10යි. ඒ වගේම අංශක 10 අනුපූරකය අහුවොත් එහෙම 90 10ක් අඩු කරනවා අනුපූරකය 80යි. අංශක 20 අනුපූරකය අහුවොත් එහෙම 90 20ක් අඩු කරනවා 90 20ක් ගියාම 70යි. එහෙනම් 20 අනුපූරකය වෙන්නේ 70යි. අන්න ඒ වගේ ඔබට මතක ඇති මේ වගේ සරල ගැටලු ඔබ මේ වෙනකොට පහු කරලා ඇවිල්ලා තියෙනවා. 8 දී නේද? 8 9 පසු කරලා තමයි අපි 10ට වෙලා තියෙන්නේ 11ට වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දැන් ඔබට ඒක මතක් වෙනවා ඇති මේ පෙළ ගැස්ම ඔබට ක්‍රමානුකූලව ඔබේ මතකයේ දැන් නැගෙනවා ඇති මේ දේවල් නේද? හොඳයි. අපි බලමු තවදුරටත්. අපි කතා කරේ අනුපූරක බද්ධ කෝණ. අනුපූරක බද්ධ කෝණ. ඊළඟට මම තව එකක් කිව්වා. ඒ තමයි පරිපූරක බද්ධ කෝණ. පරිපූරක බද්ධ කෝණ කියන්නේ මොනවද? අපි අනුපූරක බද්ධ කෝණ ගැන කතා කරානේ. අනුපූරක කියලා කිව්වේ බද්ධ කෝණ දෙකේ එකතු අංශක 90 වෙනවා නම් පරිපූරක බද්ධ කෝණ කියලා කිව්වේ බද්ධ කෝණ දෙකේ එකතුව අංශක 180 වෙනවා නම්. අපි උදාහරණයක් විදිහට ගමු මෙහෙම. එතන මේ වගේ. සරල කෝණය. ABCD. දැන් අපි දන්නවා සරල කෝණයක් විදිහට මෙතන මේ කෝණය සහ මේ කෝණය එකතුව අංශක 180යි. එහෙනම් මේ කෝණ දෙක මොනවද? මේ කෝණ දෙක බද්ධ කෝණ දෙකක්. ඒ වගේම විශේෂ බද්ධ කෝණ දෙකක්. ඒ තමයි පරිපූරක බද්ධ කෝණ දෙකක්. නැත්නම් පරිපූරක බද්ධ කෝණ යුගලයක්. පිළිගුවොත් එහෙම ABC කෝණය එකතු කිරීම CBD කෝණය. මේ කෝණය සහ මේ කෝණය මෙතන එකතු කරාම අංශක 180යි. ඒක සරල කෝණයක්. ඒ නිසා මේවට කියන මොනවද? මේ කෝණ යුගල ABC හා CBD මොන කෝණද? පරිපූරක බද්ධ කෝණ වේ. පැහැදිලිද? එහෙනම් පරිපූරක බද්ධ කෝණ කියලා කියන්නේ බද්ධ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා නම් අපි පරිපූරක බද්ධ කෝණ කියලා හඳුන්වනවා. මේකත් අපිට බොහොම පුරුදු සිද්ධාන්තයක්. සිද්ධාන්තයකට වඩා අපි මේවා ගැටලු විසඳලා තියෙන පහළ පන්තිවලදී. ඉතින් මේ වචන මේ පරිපූරකයේ කියන වචනය අපිට ඉතාල වැදගත් වෙනවා. මොකද ගොඩක්
තැන්වලදී මේ පරිපූර්ණක වේ කියන වචනය අනුපූරක වේ කියන වචනය භාවිතා වෙනවා. ඉතින් මේ වචනවල තේරුම අපි දැනන් තියෙන එක තේරුමට වඩා ඒ වචනවල තේරුමත් එක්කලා තියෙන ගණිතමය સિદ્ધාන්තය මොකක්ද කියලා අවබෝධයෙන් ඉන්න එක අපිට හැමතිස්සෙම ඉතාමත් වටිනවා. අපි උදාහරණයක් බලමු. අපි හොයමු බලන්න අංශක 110 පරිපූර්ණක බන්ධ කෝණය. නැත්තම් අංශක 110 පරිපූර්ණකය. අංශක 110 පරිපූර්ණක බද්ධ කෝණය කියන එක කෙටියෙන් කියනවා අංශක 110 පරිපූර්ණකය කියලා. කොහොමද හොයාගන්නේ? අපි අර අනුපූරක හොයවා වගේමයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ 180. අපි අඩු කරනවා 180ෙන් කීයද? ඉරදින කෝණය 110ක්. කීයද? අංශක 70යි. එහෙනම් අංශක 110 පරිපූර්ණකය කියලා කියන්නේ අංශක 70යි. පැහැදිලි නේද? එකක් බලමු. අපි ගත්තොත් අංශක 100. අපි කතා කෙටියෙන් දානවා අංශක 100ෙහි පරිපූර්ණකය. කීයද? එකපාරෙන් ගන්න පුළුවන් අපිට 180ෙන් 100ක් අඩු කළා. ඒක ලියන්න. අංශක කීයද? අංශක 80යි. මේක ලියලා හොඳ මේක ලියලා පෙන්නනවා. නමුත් ඔබට මේක එකපාර මනෝමයෙන් අරන් දාගන්නත් පුළුවන්. එතකොට අංශක 90යි. පරිපූර්ණකය කීයද? අන්නේ පරිපූර්ණකය වෙන්නේ 180ෙන් අපි අඩු කරනවා අංශක 90. කොට 90 පරිපූර්ණකය වෙන්නේ 90යි නේද? 90 පරිපූර්ණකය 90යි. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් කෝණ යුගලක් අරගෙන අපිට අහලා තියෙන විදිහට එක්ක අනුපූරකය හොයන්න එහෙම නැත්නම් පරිපූර්ණකය හොයන්න. අනුපූරකය හොයනවා නම් අපි මොකද කරන්නේ? අපි 90ෙන් අඩු කරනවා. පරිපූර්ණකය ගන්නවා නම් අපි 180ෙන් අඩු කරනවා. මෙතෙන්දී පුතේ අපිට වැදගත් වෙන්නේ මේ ගැටල විසඳීම නෙවෙයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වචන. නැත්තම් මෙන්න මේ අපිට නැවුම් වචන මේවා. ජ්‍යාමිතිය කියලා කියන එක පැත්තකින් අපිට එනවා නැවුම් වචන සම්භාරයක් එකතු වෙනවා. සිංහල වචනම තමයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන අයට මේක වෙනම අපූර්ව ඉංග්‍රීසි වචන තියෙනවා. වෙනස් වචන. ඒ වගේම සිංහල මාධ්‍යයෙන් එන අයට ඒ වගේම එහා සමාන අපූර්ව සිංහල වචන තියෙනවා. මේ වචනවල තේරුමත් අපිට ඉතා වැදගත් වෙනවා. මොකද මේ સિદ્ધාන්තයත් එක්කලා අපි ගැටලු විසඳනවානේ. අන්න එතෙන්දී સિદ્ધාන්තය අවබෝධ කරගන්න මේ අපි ඉගෙන ගන්න අලුත් වචන අලුත් සම්මතතා ගොඩක් උපකාරී වෙනවා. එහෙනම් දුවේ පුතේ මම ඔබට අද දවසේ පුංචි අභ්‍යාසයක් තිරණ කරනවා. මොකද අපි ජ්‍යාමිතිය පාඩම් වල මේ දක්වා අභ්‍යාස ලබා දුන්නේ බොහොම අඩුවෙන් නේද? ඒ නිසා මම අද දවසේ පුංචි අභ්‍යාසයක් දෙනවා. පළවෙනි එක. පහත කෝණවල අනුපූරකය සොයන්න. 15 අංශක 25 අංශක 45 අංශක 75 ඊළඟට
පහත කෝණවල පරිපූර්ණකයේ සොයන්න. පළවෙනි එක අංශක 120. දෙවෙනි එක අංශක 145. තුන්වෙනි එක අංශක 170. හතරවෙනි එක අංශක 150. හොඳයි. මෙන්න මේ අභ්‍යාසය ඔබ ප්‍රගුණ කරලා අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමත් එක්ක එකතු වෙමු. අපි දැනට අද දවසේ අපි අවසන් කරේ බද්ධ කෝණ කියන පාඩම. මේ ඉදිරියට අපිට කෝණ ගැන ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම තනි කෝණයක් නෙවෙයි කෝණ යුගල් වශයෙන් අපි අධ්‍යයනය කරන්න. තනි කෝණ වශයෙන් අධ්‍යයනය කිරීම වෙනුවට අපි කෝණ යුගල් වශයෙන් අධ්‍යයනය කිරීම අද සිට ආරම්භ කළා. ඉදිරියට අපිට තව කොටස් කිහිපයක් වෙනකන් කෝණ යුගල් වශයෙන් අපි විශේෂ අධ්‍යයනයක් කරනවා. එහෙමනම් හමු යමු නැවතත් අපි මේ වගේම ජ්‍යාමිතිය පාඩමක් එක්කලා එතෙක් ඔබට සුබ දවසක්.